දරුවනේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයත් එක්ක දුවේ පුතේ 8 වන ඒකකේ සිද්ධාන්ත කරුණු සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරමින් යන්නේ දුවේ පුතේ විශේෂයෙන්ම මේ වෙනකොට 8 වන ඒකකේ පළවන කොටස දොළ පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා 8 වෙනි ඒකකේ දෙවන කොටසයි දුවේ පුතේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා අවශ්‍ය තත්ත්ව ගැන කතා කරන දුවේ පුතේ කිරි නිෂ්පාදනය ගැන අපි දන්නවා ගොවිපළ සත්ත්ව පාලනයේදී ඉතාමත්ම වැදගත් නිෂ්පාදනයක් විදිහට පුතේ මේ විශේෂයෙන්ම අපි දන්නවා එළ ගව දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි දුවේ පුතේ අපි මේ කිරි ජීව විද්‍යාත්මකව රසායන විද්‍යාත්මකව සහ නෛතික වශයෙන් අපි මේ කිරි වර්ගික කිරි හැඳින්වීම සිදු කරා දුවේ පුතේ ඊට පස්සේ අපි මේ විශේෂයෙන්ම කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න කෙරෙහි බලපාන සාධක කතා කරා පුතේ ප්‍රවේණික සාධක සහ පාරිසරික සාධක ගැන කතා කරා දුවේ පුතේ ඊට පස්සේ අපි කතා කරා විශේෂයෙන්ම මේ කිරි සඳහා සිදු කරන ප්ලැට්ෆෝම් ටෙස්ට් ගැන කතා කරා පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරිවල මිල තීරණය කිරීම සඳහා වැදගත් වන මේ පරීක්ෂණ ගැන කතා කරා දුවේ පුතේ අපි ලැක්ටෝමීටර පරීක්ෂාව කතා කරා ගර්භ පරීක්ෂාව පුතේ කතා කරා කිරිවල විශිෂ්ට ගුරුත්වය නේදුරු දරුවනේ ගැන කතා කරා ඒ වගේම කිරිවල අම්ල ප්‍රමාණය ගණනය කිරීම ආම්ලිකතාවය සඳහා පරීක්ෂණ සිදු කරා පුතේ කොහොමද අපි අනුමාපනයක් සිදු කරන්නේ භස්මයක් සමග මේ කිරිවල අම්ල ප්‍රමාණය ගණනය කිරීම සඳහා ඒ ආකාරයට පුතේ විශේෂයෙන්ම අපි මේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අදාළව දුවිපිතේ කරුණු කතා කරමින් යන්නේ කිරි සඳහා සිදු කරන පරීක්ෂණ පුතේ විශේෂයෙන්ම අපි දන්නවා ගුණාත්මක තත්ත්වයේ කිරි ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙන දරුවනේ අපි දන්නවා කිරි නිෂ්පාදන සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ ගුණාත්මක තත්ත්වයේ නැවුම් කිරි ලබා ගැනීම ඉතාමත්ම වැදගත් පුතේ අපි මේ නැවුම් කිරිවල නැවුම් බව පරීක්ෂා කිරීම ගැන කතා කරා දුවිපිතේ විශේෂයෙන්ම අපි දන්නවා කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා කිරි එකතු කරන මධ්‍යස්ථානවල පුද්ගලයන් දන්නවා පුතේ මේ කිරිවලට ආවේනික සුවඳ කිරිවලට ආවේනික රසයක් කිරිවලට ආවේනික වර්ණයක් පැහැයක් තියෙනවා පුතේ ඒවා මේ පුද්ගලයන් අත්දැකීමේ මේවා පිළිබඳව දන්නවා පුතේ කිරිවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒවා හඳුනා ගැනීම කිරිවලට ගන්ධයක් ඇති වෙන්න පුළුවන් පුතේ කිරිවලට ආවේනික සුවඳ මගින් මේ කිරිවල නැවුම් භාවය පරීක්ෂා කිරීමට අවස්ථාවක් තියෙනවා හොඳයි දුවේ අපි බලමු ඉතිරි ටික කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ මේ කොටසින් විශේෂයෙන්ම මේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අදාළව කොහොමද දරුවනේ මේ කටයුතු සිදු කරන්නේ කියන ආකාර සම්බන්ධයෙන් බලමු දුවේ පුතේ අපි රයිට් හරි එතකොට පහත සඳහන් ආම්ලිකතා ප්‍රතිශතය අනුව කිරි සාම්පලය ගැන අදහසක් ලබා ගන්න පුළුවන් පුතේ කිරි සාම්පල් එක පරීක්ෂාව සඳහා ලබාගත් කිරි සාම්පල් එක කිරි නියදිය පිළිබඳ අයිඩියා එකක් අදහසක් ලබා ගන්න පුළුවන් පුතේ මොනවා මගින්ද දුවේ පුතේ ආම්ලිකතා ප්‍රතිශතය ඇසිඩිටි නේද පුතේ ඇසිඩිටි ප්‍රසන්ටේජ් එක ආම්ලිකතා ප්‍රතිශත අනුව කිරිවල කිරි සාම්පලය ගැන අදහසක් ලබා ගන්න පුළුවන් මොනවද පුතේ මේකට අපි කියන්නේ ආම්ලිකතා ප්‍රතිශත ආම්ලිකතා ප්‍රතිශත රයිට් පහත සඳහන් ආම්ලිකතා ප්‍රතිශතය අනුව කිරි සාම්පලය ගැන අදහසක් ලබා ගන්න පුළුවන් මේ බලන්නකෝ ආම්ලිකතාවය 0.1 බිඳුවත් 0.18 අතර 100ට ආම්ලිකතා ප්‍රතිශතය 0.1 බිඳුවත් 0.18 අතර නම් පුතේ 100ට ප්‍රතිශතයාත්මකව මේ කිරි සාමාන්‍ය නැවුම් එළ කිරි. එහෙමනම් ඒගොල්ලෝ කවුද? සාමාන්‍ය නැවුම් එළ කිරි. සාමාන්‍ය නැවුම් එළ කිරි. එහෙනම් නැවුම් එළ කිරි වල සාමාන්‍ය නැවුම් එළ කිරි වල දරුවනේ ආම්ලිකතාවය ගත්තොත් 0.1 බිඳුවත් මේ 0.1 බිඳුවත් 0.18 අතර ප්‍රමාණයක් ගන්න 100ට සාමාන්‍ය නැවුම් කිරි ගත්තාම පුතේ මේ නැවුම් කිරිවල අන්තර්ගත අඩංගු ආම්ලිකතා ප්‍රතිශතය ගත්තොත් ඒ අගේ පවතින්නේ 0.1 බිඳුවත් 100ට 0.1 බිඳුවත් 0.18 අතර තමයි දරුවනේ සාමාන්‍ය නැවුම් කිරිවල ආම්ලිකතාවය අපිට කියන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට
0.2කට අඩු. 0.2කට වඩා අඩුයි නම් පුතේ මේ අගය. හරිද? ආම්ලිකතාවය 0.2කට අඩු. එහෙමනම් මොකක්ද යා? පැස්චරීකරණයට ඔරොත්තු දිය නොහැකි කිරි සාම්පල. මොකද්ද පුතේ ඒකෙන් කියන්නේ? ඒකෙන් කියනවා පැස්චරීකරණයට ඔරොත්තු දිය හැකි කිරි සාම්පලයක්. ඔරොත්තු දිය හැකි පැස්චරීකරණයට ඔරොත්තු දෙන්න පුළුවන් කිරි සාම්පලයක්. එයාගේ ආම්ලිකතාවය කීයද? 0.2කට වඩා අඩුයි. ඒ වගේම ආම්ලිකතාවය 0.2කට වඩා වැඩි නම් පුතේ එයාට කියනවා එයා රයිට් පැස්චරීකරණයට ඔරොත්තු දිය නොහැකි කිරි සාම්පලයක්. හරි බලන්නකො මෙතන බලන්න 0.1ත් 0.1ත් අතර ප්‍රතිශතයක් නම් පුතේ කිරි සාම්පලේ ආම්ලිකතාවේ එයා සාමාන්‍ය නැවුම් එළකිරි. සාමාන්‍ය නැවුම් එළකිරි. ඒ වගේම ආම්ලිකතා ප්‍රතිශතය 0.2කට වඩා අඩුයි නම් පැස්චරීකරණයට ඔරොත්තු දෙන්න පුළුවන් කිරි සාම්පලයක්. මේ නිෂ්පාදන වල මූලික අවස්ථාවක් විදිහට ආහාර නිෂ්පාදනයේ මූලික අවස්ථාවක් විදිහට පැස්චරීකරණයේ ජීවාණුහරණය හඳුන්වන්න පුළුවන් පුතේ. අපි දන්නවා පැස්චරීකරණයේදී සිදුවෙන්නේ සියලුම ක්ෂුද්‍ර ජීවීන් ඉවත් වීමක් වෙන්නේ නැහැ පුතේ. මේ ආහාර නරක වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයේ පවත්වා ගැනීමක් සිද්ධ වෙන්නේ පුතේ. රයිට් බීජාණු ඒගොල්ලෝගේ මේ වර්ධක කොටස් බීජාණු අක්‍රීය තත්ත්වයේ පවත්වා ගැනීමක් තමයි ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම මාධ්‍යීන ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. අපි දන්නවා පැස්චරීකරණයේදී නමුත් ජීවාණුහරණයේදී සියලුම ක්ෂුද්‍ර ජීවීන් ඉවත් වෙනවා. පැස්චරීකරණයේදී මේ ආහාර නරක වීමට හේතු සාධක වන ක්ෂුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කර තබා ගැනීමක් සිදු වෙන දුවේ පුතේ. හරි සියලුම ක්ෂුද්‍ර ජීවීන් පැස්චරීකරණයේදී විනාශ වෙන්නේ නැහැ. නමුත් ජීවාණුහරණයේදී නම් පුතේ සියලුම ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමක් සිදු වෙනවා. එහෙනම් 0.1ත් 0.1ත් අතරම් පුතේ සාමාන්‍ය නැවුම් එළකිරි ඒගොල්ලෝ. ඒ වගේම ආම්ලිකතා ප්‍රතිශතය 0.2කට අඩු නම් 0.2කට අඩු නම් පැස්චරීකරණයට ඔරොත්තු දෙන්න පුළුවන් කිරි. ඒ වගේම ආම්ලිකතාවයේ 0.2කට වඩා වැඩි නම් ඒගොල්ලෝ පැස්චරීකරණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? පැස්චරීකරණයට ඔරොත්තු දෙන්නේ නැහැ. පැස්චරීකරණ ක්‍රියාවලියේදී කිරි කැටි ගැසීමක් සිද්ධ වෙනවා. පැස්චරීකරණ ක්‍රියාවලියේදී කිරි කැටි ගැසීමක් සිද්ධ වෙනවා. ප්‍රතිශතය ආම්ලිකා ප්‍රතිස්ථා ප්‍රතිශතය 0.2කට වඩා අඩුයි නම් පැස්චරීකරණයට ඔරොත්තු දිය හැකි කිරි සාම්පලයක් 0.1ත් 0.18ත් අතර නම් සාමාන්‍ය නැවුම් කිරි සාම්පලයක්. නැවුම් කිරිවල ආම්ලිකතාවය 0.1ත් 0.18ත් අතර 100ට පැස්චරීකරණයට ඔරොත්තු දෙන කිරිවල නම් 0.2කට වඩා අඩුයි ආම්ලිකතාවය. ඒ වගේම පැස්චරීකරණයට ඔරොත්තු නොදෙන පැස්චරීකරණ ක්‍රියාවලියේදී කිරි කැටි ගැසීමක් සිදු වෙනවා නම් ඒගොල්ලොන්ගේ ආම්ලිකතාවය 0.2කට වඩා වැඩි ආම්ලිකතාවය. ආම්ලිකතාවය 0.2කට වඩා ඒගොල්ලොන්ගේ වැඩි. රයිට්. කිරි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි කිරි. කිරි ආශ්‍රිත නිෂ්පාදන යෝගට්, මුදෝපු කිරි, චීස්, ඒ වගේම පිටිකල කිරි, ඒ වගේම කල් කිරි තියෙනවා දරුවනේ. ඒ වගේම අපි දන්නවා මේ විශේෂයෙන්ම
අපි සකස් කරන ලද සීනි යොදා සකස් කරන ලද කිරි තියෙනවා දරුවනේ. විවිධ ෆ්ලේවර් වලින් අපි දන්නවා චොකලට් වැනිලා ෆ්ලේවර් එකකින් එන කිරි තියෙනවා දරුවනේ. පැකට් ජීවාණුහරණය කරන ලද කිරි. ඒ වගේම අපි දන්නවා මේ පැස්චරීකృత කිරි තියෙනවා දරුවනේ. කිරි ආශ්‍රිත නිෂ්පාදන විදියට යෝගට් මුදවපු කිරි නේ දරුවනේ. මී කිරි කියලා අපි කියන්නේ මුදවාපු කිරි. චීස් රයිට් හරි. එතකොට දරුවනේ මෙන්න මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්‍රධානතම රෝ මැටීරියල් එක අමුද්‍රව්‍ය. ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි පුතේ කිරි. රයිට්? මතක තියාගන්න. එහෙනම් කිරි ආශ්‍රිත නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය කිරි. හරි. අපි දන්නවා සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක බව හා නිෂ්පාදනවල ජීව කාලයට බලපානවා. රයිට්? සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රධානතම අමුද්‍රව්‍ය වෙන්නේ රෝ මැටීරියල් එක වෙන්නේ කිරි දරුවනේ. ඒක නිසා සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම. මේ සෞඛ්‍ය ආරක්ෂිතව කිරි කලෙක්ට් කරන්න ඕනේ කිරි එකතු කිරීම වගේම මේ සැකසීමේ ක්‍රියාවලිය පුතේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම වගේම සැකසීම හා සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක බවට හා නිෂ්පාදනවල ජීව කාලයට බලපානවා. සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම. රයිට්? බලන්න පුතේ. සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම. රයිට්? සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම. සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවයට හා නිෂ්පාදනවල ජීව කාලයට බලපානු ලබනවා දරුවනේ. එහෙනම් දුවේ පුතේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයේ ප්‍රධානතම අමුද්‍රව්‍ය තමයි කිරි. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම. කිරි එකතු කිරීමේදී හා මේ සැකසීමේ ක්‍රියාවලීන් වලදී සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම මගින් පුතේ සෞඛ්‍ය ආරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම මගින් පුතේ සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවයට වගේම පුතේ නිෂ්පාදන ජීව කාලයට බලපානවා. මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම සහ කිරි එකතු කිරීම කියන ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම මගින් සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම රයිට් බලපානවා සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවයට. සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවයට බලපානවා. ඒ වගේම ඒ නිෂ්පාදනවල කල් පැවැත්මට නැත්නම් සෙල්ෆ් ලයිෆ් එකට ජීව කාලයට බලපානවා. නිෂ්පාදනවල ආයු කාලයට නැත්නම් නිෂ්පාදනවල ජීව කාලය සඳහා පුතේ අතිශයින්ම වැදගත් බලපෑමක් කරනවා. හොඳයි. ඒ අනුව වාණිජ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ගුණාත්මක කිරි අමුද්‍රව්‍යයක් ලෙස මහා පරිමාණයෙන් අවශ්‍ය වේ. මේ ව්‍යාපාරයක් විදිහට මහා පරිමාණයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන ආයතන කර්මාන්තශාලා තියෙනවා අපේ රටේ ලංකාවේ පුතේ. මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන යෝගට්, මුදවපු කිරි, චීස් බටර්, කිරි ආශ්‍රිත නිෂ්පාදන පිටිකල කිරි, එයා පුතේ උකු කිරි. ඒ වගේම අපි දන්නවා ටින් කිරි නේ උකු කිරි එන්නේ. ඒ වගේම අපි දන්නවා මේ රසකල කිරි, පැස්චරීකරණය කරන ලද කිරි, ජීවාණුහරණය කරන ලද කිරි, ඒ වගේම කල් කිරි නේද පුතේ? නැවුම් කිරි විදිහට එවනවා. මෙන්න මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත සඳහා මහා පරිමාණයෙන් අමුද්‍රව්‍යයක් විදිහට කිරි අවශ්‍ය වෙනවා දුවේ පුතේ. ඒකයි කිව්වේ අපි. හරිද?
ඒ අනුව වාණිජ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා ව්‍යාපාරයක් විදිහට කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවලට ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන සිදු කිරීම සඳහා දුවේ පුතේ භාවිතා කරන ප්‍රධානතම අමුද්‍රව්‍යය නැත්නම් රෝ මැටීරියල් එක තමයි පුතේ මේ කිරි කියන එක. හරි. නේද? සමහරවිට මේ අමු කිරි කියලාත් මේකට කියනවා මේ කිරි වලට. මේ අනුව වාණිජ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා ගුණාත්මක කිරි අමුද්‍රව්‍ය ලෙස මහා පරිමාණයෙන් අවශ්‍ය නැහැ. හැබැයි මහා පරිමාණයෙන් අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය වෙනවා මොනවද? ගුණාත්මක කිරි. quality milk අන්න බලන්න. ඒක විතාමත්ම වැදගත්. මේ නිෂ්පාදන සඳහා ගුණාත්මක කිරි සැපයීමයි පුතේ ඉතාමත්ම වැදගත් වෙන්නේ. මතක තියාගන්න ඕනේ. මහා පරිමාණව ගුණාත්මක කිරි අඛණ්ඩ සැපයුමක් තුලින් මේ මහා පරිමාණව ගුණාත්මක කිරි හරිද quality milk අඛණ්ඩ සැපයුමක් මගින් පුතේ නොකඩවා අඛණ්ඩ සැපයුමක් තුලින් වෙළඳ පොලෙහි අඛණ්ඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැඳවීමත් වෙළඳ පොළ තුල අඛණ්ඩව කිරි ආශ්‍රිත නිෂ්පාදන රැඳීමත් එම කිරි නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ යාමත් සිදුවේ. අන්න බලන්න. එහෙනම් බලන්න පුතේ මහා පරිමාණව ගුණාත්මක කිරි අඛණ්ඩ සැපයුමක් තුලින් දරුවනේ වෙළඳ පොලෙහි අඛණ්ඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැඳීමත් එම කිරි නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ යාමත් සිදු වෙනවා. මහා පරිමාණව ගුණාත්මක කිරි අඛණ්ඩ සැපයුමක් මගින් වෙළඳ පොලෙහි right වෙළඳ පොලෙහි පුතේ අඛණ්ඩ නොකඩවා මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැඳීම හරි ඒ වගේම එම නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ යාම සිද්ධ වෙනවා. අන්න බලන්න අඛණ්ඩව කිරියාසිත නිෂ්පාදන රැඳීමෙන් හරි මොකද වෙන්නේ? හරි මෙන්න ආයෙත් බලන්න මහා පරිමාණව ගුණාත්මක කිරි අඛණ්ඩ සැපයුමක් වගින් මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලා වෙත දුවේ පුතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලා වෙත දුවේ පුතේ අඛණ්ඩව ගුණාත්මක කිරි සැපයීම මගින් පුතේ බාන්න පුතේ හරිද මේ බලන්න මහා පරිමාණව ගුණාත්මක කිරි අඛණ්ඩව සැපයීමක් තුලින් මොකද වෙන්නේ පුතේ වෙළඳ පොලෙහි අඛණ්ඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන අපිට දැක ගන්න පුළුවන් වෙළඳ පොලෙහි අඛණ්ඩව කිරි ආශ්‍රිත නිෂ්පාදන රැඳිලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් ඒ වගේම හරිද ඒ කිරි නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ යාමකුත් සිද්ධ වෙනවා ඒ කිරි නිෂ්පාදන වල ක්වොලිටි එක ඉහළ යාමකුත් සිද්ධ වෙනවා පුතේ කිරි නිෂ්පාදන වල ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක භාවය ඉහළ යාමකුත් සිද්ධ වෙනවා රයිට් නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ යාමකුත් සිද්ධ වෙනවා කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක බලන්නකෝ කිරිවල ක්වොලිටි එක කෙරෙහි බලපාන සාධක මොකක්ද කියලා බලන්න එන්නේ පුතේ අපි මොනවද පුතේ කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොකද්ද පුතේ කතාව කිරිවල ගුණාත්මක භාවය කිරිවල ක්වොලිටි එක අපි නම් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ කිරි අස්වැන්නක් කියලා. මොකද ප්‍රමාණාත්මක කියන්නේ ක්වොන්ටිටි එක, ගුණාත්මක කියන්නේ ක්වොලිටි එක. ගුණාත්මක ක්වොලිටිය අපි කියන ප්‍රමාණය ක්වොන්ටිටි එක. හරි. එහෙනම් කිරිවල ගුණාත්මක භාවයට බලපාන සාධක ගත්තාම පුතේ මයික්‍රෝබයොලොජිකල් ෆැක්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ සෝසස් තියෙනවා. මයික්‍රෝබයොලොජිකල් සෝසස් මොනවද? ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව රයිට් මොකක් දෙකක්
ශුද්‍ර ජව්‍ය විද්‍යාත්මක ප්‍රභව. ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව. ඒ වගේම කිරිවල ගුණාත්මක භාවයට බලපානවා කන්ටෙන්ට් එක. කිරිවල සංයුතිය. කිරිවල සංයුතිය බලපානවා. ඒ වගේම කිරිවල අඩංගු right somatic cells කියන්නේ කිරිවල අඩංගු දෛහික සෛල ගණන බලපානවා. කිරිවල දෛහික සෛල ගාව බලනවා. කිරිවල ගුණාත්මක භාවයේ කෙරෙහි බලපාන සාධක විදියට පුතේ ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව microbiological sources. ඒ වගේම කිරිවල සංයුතිය, ඒ වගේම කිරිවල අඩංගු දෛහික සෛල ගණන somatic cells count එක SCC right somatic cells count එක cell count එක. එහෙනම් කිරිවල ගුණාත්මක භාවයේ කෙරෙහි බලපාන සාධක කවුද පුතේ? කිරිවල ගුණාත්මක භාවයේ කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කරන්න කිව්වොත් කිරිවල ගුණාත්මක භාවයේ කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කරන්න කිව්වොත් දුවේ පුතේ මොනවද අපි සඳහන් කරන්නේ? ඔව් කිරිවල සංයුතිය, ඔව් කිරිවල සංයුතිය, ඒ වගේම ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව, ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව, කිරිවල සංයුතිය, කිරිවල අඩංගු දෛහික සෛල ගන්න, කිරිවල අඩංගු දෛහික සෛල ගන්න, ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව, කිරිවල සංයුතිය. ඉහත එක් සාධකයේ කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන අයුරු ශුද්‍ර ජෛව විද්‍යාත්මක නැත්නම් මයික්‍රෝබයොලොජිකල් ප්‍රභව source. ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව නැත්නම් මයික්‍රෝබයොලොජිකල් right. බලන්න මේ දෙනුන්ට රෝග ඇති වෙන්න පුළුවන් අවස්ථා බලන්න පුතේ මිනිසාගෙන්. හරි මිනිසාගෙන් ඇති වෙන්න පුළුවන් පුතේ. වාතයෙන් ඇති වෙන්න පුළුවන්. මේ කිරි බුරුල්ල තුලින් ඇති වෙන්න පුළුවන්. මේ කිරි බුරුල්ල තුලින් ඇති වෙන්න පුළුවන්. මේ සතාගේ මල ද්‍රව්‍ය ගොම වලින් ඇති වෙන්න පුළුවන් පුතේ. බුරුල්ල අවටින් කිරි දෙවීමේ උපකරණ මගින් පුතේ ආසාදනය වෙන්න පුළුවන්. පසෙන් ගන්න ආහාර මගින්. ඒ වගේම ජලයෙන් right ජලයෙන් කවුද පුතේ? කොලිෆෝම් සියුඩමොනාස් වගේ කට්ටිය පුතේ ආහාර මගින් ක්ලොස්ට්‍රීඩියම් ලිස්ටෙරියා right බැසිලස් හරි. ඒ වගේම මිනිසාගෙන් ක්ලොස්ට්‍රීඩියම් සැල්මොනෙල්ලා එන්ටරෝකොකස් ඒ වගේම එන්න පුළුවන් වාතයෙන් ස්ටෙප්ලොකොකස් මයික්‍රොකොකස් බැසිලස් කිරි බුරුල්ලෙන් ස්ට්‍රෙප්ලොකොකස් එන්න පුළුවන් පුතේ ගොම වලින් එස්ටරචියා කෝලයි right සැල්මොනෙල්ලා වගේ එන්න පුළුවන් පුතේ. මේ තියෙන්නේ ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව මිනිසාගෙන් ශුද්‍ර ජීවී ආස්වාදන ඇති වෙන්න පුළුවන්. වාතයේ මගින් ශුද්‍ර ජීවී ආස්වාදන ඇති වෙන්න පුළුවන් දෙනකොට. කිරි බුරුල්ල තුලින් ඇති වෙන්න පුළුවන් පුතේ. ගොම වලින් එන්න පුළුවන්. ජලයෙන් එන්න පුළුවන්. ආහාර මගින් පසෙන් කිරි දෙවීමේ උපකරණ මගින් බුරුල්ලෙන්. ඒ ටික අපි ලියමුකෝ දරුවනේ. මේ දෙනකොට ඇති රෝග ඇති වෙන්න පුළුවන් ශුද්‍ර ජෛව විද්‍යාත්මක ආසාදන ඇති වෙන්න පුළුවන් මොන වගේන්ද කියලා. මිනිසාගෙන් වාතයෙන් ජලයෙන් ආහාර මගින් පසෙන් කිරි දෙවීමේ උපකරණ මගින් කිරි දෙවීමේ උපකරණ මගින් කිරි බුරුල්ල තුලින්
කිරි බුරුල්ල තුළින් බුරුල්ල අවටින් ඇති වෙන්න පුළුවන්. හරි රයිට්. මෙන්න සාධක ශුද්‍රජෛව විද්‍යාත්මක ප්‍රභව විදිහට දරුවනේ ශුද්‍රජීවී ආසාදන වෙන්න පුළුවන් දිනකට මිනිසාගෙන් වාතයෙන් රයිට් බුරුල්ල තුළින් කිරි බුරුල්ල තුළින් ගොම වලින් අපි මෙතන එකක් ලියන්නේ ගොම වලින් සතුන්ගේ මල ද්‍රව්‍ය ගොම වලින් බුරුල්ල අවටින් කිරි බුරුල්ල අවටින් බුරුල්ල තුළින් කිරි දෙවීමේ උපකරණ මගින් ආසාදනය වෙන්න පුළුවන් පුතේ ආශ්‍රිත ශුද්‍ර ජීවීන් මගින් පස ආශ්‍රිත ශුද්‍ර ජීවීන්ගෙන් වෙන්න පුළුවන් ආහාර ආශ්‍රිත ශුද්‍ර ජීවීන් මගින් ජලය ආශ්‍රිත ශුද්‍ර ජීවීන් මගින් මිනිසා ආශ්‍රිත ශුද්‍ර ජීවීන් මගින් වාතය ආශ්‍රිතව කිරි බුරුල්ල තුළින් ගොම වලින් බුරුල්ල අවටින් කිරි දෙවීමේ උපකරණ මගින් වෙන්න මේ ආකාර සාධක මගින් පුතේ ජෛව විද්‍යාත්මක ආසාදන වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒක මේ සාධක කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන්න හේතු වෙනවා පුතේ අනිවාර්යෙන් right කිරිවල සංහිතිය පහත සාධක කිරිවල සංහිතියට බලපාන අතර ඒ අනුව කිරිවල ගුණාත්මක භාවය වෙනස් වෙනවලු පුතේ right මෙන්න අපි කතා කරපුවා මේ අපි කලින් කතා කරලා තියෙන මේ දෙට හපව එකතු කරලා තිනවා අපි දරුවන්ට මතක් කර ගැනීමක් විදිහට කිරිවල සංහිතිය මේ සංහිතියට බලපාන සාධක ප්‍රධාන සාධක දෙකක් ගැන කතා කරා පුතේ කිරිවල සංහිතියට ප්‍රධාන වශයෙන් කිරිවල සංහිතියට හා කිරි අස්වැන්නට බලපානවා කිව්වා කිරිවල සංයුතියට හා කිරිවල සංයුතිය කන්ටෙන්ට් එක අන්තර්ගතේ කිරිවල සංයුතියට හා අපි කිව්වා කිරි අස්වැන්නට බලපානවා කියලා පුතේ මොනවද පුතේ බලපාන සාධක ප්‍රවේණික සාධක සතාගේ ප්‍රවේණික සාධක සහ වෙනත් පාරිසරික සාධක බලපානවා කියලා විස්තරාත්මකව එකින් එක කතා කරා අපි මෙතනදී බලමු නැවතත් මේ කිරිවල සංයුතියට පහත සඳහන් සාධක කිරිවල සංයුතියට බලපාන අතර ඒ අනුව කිරිවල ගුණාත්මක භාවය වෙනස් වෙනවා මෙන්න මේ සාධක තමයි කිරිවල සංයුතියට බලපාන්නේ විශේෂයෙන්ම ප්‍රවේණික සාධක විදිහට පුතේ සත්ත්ව වර්ගය ඒ වගේම සත්ත්ව විශේෂය සත්ත්ව විශේෂය සහ සත්ත්ව වර්ගය රයිට් ඒ වගේම මේ අපි පරිසර සාධක විදිහට මේ සත්ත්ව විශේෂය සහ සත්ත්ව වර්ගය කියන දෙක අපිට ප්‍රවේණික සාධක විදිහට හඳුන්වන්න පුළුවන් ප්‍රවේණික සාධක එතකොට මේ අනිත් ටික අපිට පාරිසරික සාධක විදිහට ගන්න පුළුවන්. right? සත්ත්ව වර්ගයයි සත්ත්ව විශේෂයයි ප්‍රවේණික සාධක විදිහට ගන්න පුළුවන් පුතේ. ඊට පස්සේ අනිත් ඒවා මොනවද මේ? ශීරණ වාරය හා අවධිය, කිරි දෙවීමේ ක්‍රම, කිරි දෙවීමේ කාලාන්තරය, කිරි දෙවීමේ වාර ගණන, සෞඛ්‍ය, පෝෂණය වගේ දේවල්. ඒවා පාරික සාධක විදිහට ගන්න පුළුවන්. මොනවද පුතේ? ශීරණ වාරය හා අවධිය, කිරි දෙවීමේ ක්‍රමය පුතේ, කිරි දෙවීමේ කාලාන්තරය, කිරි දෙවීමේ වාර ගණන, සෞඛ්‍ය, හරිද? පෝෂණය වගේ දේවල් ගන්න පුළුවන් පුතේ අනිකුත් සාධක විදිහට. එහෙනම් කිරිවල සංවිතිය පාසඳන් සාධක කිරිවල සංවිතියට බලපාන අතර ඒ අනුව කිරිවල ගුණාත්මක භාවය වෙනස් වෙනවලු. හරිද? මේ සත්ත්ව විශේෂ සත්ත්ව වර්ගය කියන එක බලපානවා පුතේ. ඒක ප්‍රවේණික සාධකයක්. ඒට අමතරව වෙනත් සාධක විදිහට ශීරණ වාරය හා අවධිය, කිරි දෙවීමේ ක්‍රමය කොහොමද කිරි දවන්නේ? අතින්ද යන්ත්‍රානුසාරයෙන්ද? කිරි දෙවීමේ කාලාන්තරය, ඒ වගේම කිරි දෙවීමේ වාර ගණන, සෞඛ්‍ය හා පෝෂණය. රයිට් පුතේ. එතකොට අපි බලමු මේ කිරිවල අඩංගු දෛහික සෛල ගණන. රයිට්? හරි කිරිවල සංගීතය ගැන කතා කරා, ශුද්‍ර ජීවිතයම සාධක ගැන කතා කරා. අපි දැන් කිරිවල ගුණාත්මක භාවය කියලා බලමු සාධක යටතේ කිරිවල දෛහික අඩංගු දෛහික සෛල ගැන කතා කරන්නේ නැහැ. මෙන්න කිරිවල අඩංගු දෛහික සෛල ගණන. කිරිවල අඩංගු දෛහික සෛල ගණන වැඩි වෙනකොට ශුද්‍රජීවී ආසාදන ඇති විට එම කිරිවල ගුණාත්මක භාවය අඩු වෙනවා. හරිද? කිරිවල තියෙන දෛහික සෛල ගණන වැඩි කියන්නේ ශුද්‍රජීවී ආසාදන තියෙනවා කියන එක. ශුද්‍රජීවී ආසාදන තියෙනවා කියන එක. කිරිවල අඩංගු දෛහික සෛල ගණන වැඩි වෙද්දි මොන ගානද?
දෛහික සෛල ගාන වැඩි වෙද්දී බලන්න. කිරිවල අඩංගු දෛහික සෛල ගණන වැඩි වන විට උදාහරණයක් ශුද්‍රජීවී ආසාදන ඇති විට එම කිරිවල ගුණාත්මක බව අඩු වී. සාමාන්‍යයෙන් නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියෙහි හරිද? ශීරණ ග්‍රන්ථියෙහි කොච්චරද බලන්න ළමයි? right somatic සෛල ප්‍රමාණය මිලිලීටරයකට බලන්න කොච්චර තියෙනවා? 1 2 3 4 5 6 7යි දසලක්ෂයක් පමණ. දසලක්ෂයක් කියනකොට 1 2 3 4 5 6 හරි මොනවද තියෙන්නේ? අපි කියනවා දෛහික සෛල නේ SCC කියලා කියන්නේ. බලන්න මේ SCC කියන එක මේ somatic cell count එක somatic cell count එක somatic cell count බලන්න මිලිලීටරයකට somatic cell count එක බලන්නකෝ. සාමාන්‍යයෙන් නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියෙහි හරිද? සාමාන්‍යයෙන් නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියෙහි පුතේ හරිද? මේ බලන්න ශීරණ ග්‍රන්ථියෙහි කොච්චරද පුතේ? somatic cell count එක මිලිලීටරයකට දසලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයක් තමයි දසලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයකින් දෛහික සෛල සංඛ්‍යාවක් පැවතිය යුතුයි. බලන්නකෝ දෛහික සෛල ප්‍රමාණය somatic cell count එක මිලිලීටරයකට හරි සාමාන්‍යයෙන් නිරෝගී දෙනකගේ පුතේ නිරෝගී දෙනකගේ සාමාන්‍යයෙන් ශීරණ ග්‍රන්ථියගේ කිරි ග්‍රන්ථියේ ශීරණ ග්‍රන්ථියේ පුතේ මිලිලීටරයකට මේ somatic cell count එක හරිද දසලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයකින් දසලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයකින් දෛහික සෛල සංඛ්‍යාවක් පැවතිය යුතුයි. දසලක්ෂයට වඩා අඩු සංඛ්‍යාවකින් තමයි දෛහික සෛල සංඛ්‍යාවක් පැවතිය යුත්තේ. වාණිජ කිරි නිෂ්පාදනයේ අපි ළඟට යනවා පියවර සඳහා. වාණිජ කිරි නිෂ්පාදනයේ පියවර සඳහා යනවා පුතේ. වාණිජ කිරි නිෂ්පාදනයේ පළමුණු පියවර වන්නේ කිරි එකතු කිරීම පුතේ. අපි යනවා මොකේද? වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට. පුතේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළමු පියවර වන්නේ කිරි එකතු කිරීම. කිරි එකතු කිරීම නේ. වාණිජ කිරි නිෂ්පාදනයේ පළමු පියවර වෙන්නේ කිරි එකතු කිරීම. ව්‍යාපාරයක් වශයෙන් කිරි නිෂ්පාදන සිදු කරනකොට ඒ වාණිජ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ පළවෙනි ස්ටෙප් එක පළවෙනි පියවර තමයි කිරි එකතු කරන්න ඕනේ පුතේ. කිරි ගොවීන්ගෙන් කිරි ලබා ගන්න ඕනේ. කිරි ගොවීන් ගෙනලා කොහාටද දෙන්නේ? කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා පුතේ. මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තුල මේ කිරි ඒ නිෂ්පාදන සිදු කිරීම සඳහා රැගෙන යනකම් ඒ වගේ తాවකාලිකව ඒවයි ගබඩා කරලා තියෙනවා. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල. එහෙනම් මතක තියාගන්න වාණිජ කිරි නිෂ්පාදනයේ පළමන පියවර තමයි කිරි එකතු කිරීම. හරි. මෙහිදී විවිධ වර්ගයේ එළදෙනුන් ඇති ගොවීන්ගෙන් කිරි එක් මධ්‍යස්ථානයකට එකතු කරන අතර මෙය කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වන්නේ මොකක්ද? කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය. පුතේ මතක තියාගන්න වාණිජ කිරි නිෂ්පාදනයේ පළමු පියවර ස්ටෙප් 1 එක තමයි පුතේ කිරි එකතු කිරීම. එහෙනම් විවිධ වර්ගයේ එළදෙනුන් ඇති ගොවීන්ගෙන් පුතේ අපි දන්නවා ප්‍රීසියන් සහිවාල් ජර්සි වගේ විවිධ වර්ගයේ යුරෝපීය වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්දියන් වර්ග වෙන්න අපේ රටේ ක්‍රොස් කරපියුම් වෙන්න පුළුවන්. අපේ රටේ රයිට් එහෙම වෙන්න පුළුවන්. එතකොට මේකෙදී අපි දන්නවා විවිධ වර්ගයේ එළදෙනුන් ඉන්න ගොවීන්ගෙන් තමයි කිරි
එක් මධ්‍යස්ථානයකට එකතු කරනවා පුතේ. එක් මධ්‍යස්ථානට එකතු කරනවා. මෙන්න මේක මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තමයි එවැනි තැන් හඳුන්වන්නේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තමයි පුතේ එවැනි තැන් හඳුන්වන්නේ. right. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී පුතේ කිරි ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව පරීක්ෂාවන්ට ලක් කරනවා පුතේ. මෙන්න මේ පරීක්ෂා තමයි ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා කියන්නේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී ගුණාත්මක හා ප්‍රමාණාත්මක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව පරීක්ෂාවට ලක් කරනවා පුතේ. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව පරීක්ෂාවට ලක් වෙනවා. අපි මේ පරීක්ෂාවලට කියනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා. platform test. හරි. මේ පරීක්ෂා කිරීමේ අරමුණ වෙන්නේ පුතේ කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා වගේම කිරි සඳහා මුදල් ගෙවීමට පුතේ. කිරි සඳහා ගොවීන්ට මුදල් ගෙවන්න ඉපේ. එහෙනම් පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකදී කිරි ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. කිරිවල ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක පිළිබඳව පරීක්ෂාවට ලක් කරන්න ඕනේ පුතේ. එහෙනම් පුතේ මේ මධ්‍යස්ථානයක නැත්තම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක හරිද ප්‍රමාණාත්මක මධ්‍යස්ථානයේදී කිරි ප්‍රමාණාත්මකව ක්වොන්ටිටේටිව් කියනවා අපි හා ගුණාත්මකව ක්වොලිටේටිව් පරීක්ෂාවන්ට ලක් කරන අතර පුතේ හරිද මේ පරීක්ෂා තමයි අපි මොන ටෙස්ට්ද ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා කියන්නේ පුතේ. මේ පරීක්ෂා කිරීමේ අරමුණ වන්නේ කිරිවල ගුණාත්මක බව කිරිවල ක්වොලිටි එක කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම හා කිරි සඳහා මුදල් ගෙවීමයි. හරි. මෙහි අරමුණ වෙන්නේ පුතේ මේ පරීක්ෂා කිරීමේ අරමුණ වෙන්නේ කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම හා කිරි සඳහා මුදල් ගෙවීමට. කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමට සහ කිරි සඳහා මුදල් ගෙවන්නයි පුතේ මේ පරීක්ෂණ සිදු වෙන්නේ. නැවුම් කිරි සඳහා පහත දැක්වෙන ගුණාත්මක පරීක්ෂා සිදු කරයි පුතේ. ක්වොලිටේටිව් ටෙස්ට් ක්වොලිටේටිව් ටෙස්ට් කයි ක්වොන්ටිටේටිව් ටෙස්ට් එක. අපි කියනවා ගුණාත්මක විශ්ලේෂණය අපි කියනවා ක්වොලිටේටිව් ඇනලයිසිස් ප්‍රමාණාත්මක විශ්ලේෂණය ක්වොන්ටිටේටිව් ඇනලයිසිස් කියලා අපි කියනවා. මෙතනදී එහෙනම් නැවුම් කිරි සඳහා පහත දැක්වෙන ගුණාත්මක පරීක්ෂණ සිදු කරයි. මොකද ක්වොලිටේටිව් ක්වොලිටි එක සම්බන්ධයෙන් කිරිවල ගන්ධය වර්ණය රසය පරීක්ෂා කරන්න පුළුවන් පුතේ. මේකට විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් පුද්ගලයන්ම දන්නවා කිරිවලට ආවේනික නැවුම් සුවඳක් තියෙනවා. කිරිවලට ආවේනික නැවුම් රසයක් තියෙනවා පුතේ. කිරිවලට ආවේනික පැහැයක් තියෙනවා. රයිට්. අන්න ඒ අනුව තමයි පුතේ විශේෂයෙන් කිරිවල ගන්ධය වර්ණය රසය පරීක්ෂා කිරීම කරන්නේ. මේකෙන් අපිට කිරිවල නැවුම් බව හා පිරිසුදු බව පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. කිරිවල ගන්ධය වර්ණය රසය පරීක්ෂා කිරීමෙන් පුතේ කිරිවල ප්‍රශ්නස්ටක බව පිළිබඳ කිරිවල නැවුම් බව හා පිරිසුදු බව පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන් පුතේ. කිරිවල නැවුම් බව හා පිරිසුදු බව පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම කිරිවල ඇති මේද ගෝලිකාවල හැඩය නිරීක්ෂණය මගින් කිරි වෙනත් මේද මගින් අපමිශ්‍රණය වී ඇද්දයි සොයන්න පුළුවන්. ඒ වගේම කිරිවල තියෙන මේද ගෝලිකාවල හැඩය නිර්ණය කිරීම මගින් කිරිවල අන්තර්ගත මේද ගෝලිකාවල හැඩය නිර්ණය කිරීම මගින් පුළුවන් පුතේ අපිට කිරි වෙනත් මේද මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවදයි හොයලා බලන්න පුළුවන් පුතේ. මොනවද? කිරි වෙනත් මේද සමග අපමිශ්‍රණය වෙලා තියෙනවද කියලා අපිට හොයලා බලන්න පුළුවන්. කිරිවල තියෙන මේද ගෝලිකාවල හැඩය නිරීක්ෂණය මගින් කිරි වෙනත් මේද මගින් අපමිශ්‍ර වෙලා තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. හරි. ඊළඟට
මෙන්න මේ කිරි රත් කිරීමේදී කැටි ගැසීම COB ටෙස්ට් එක. එහෙම නැත්නම් ක්ලොට්ටොන් බොයිලින් ටෙස්ට් එක මගින් කිරි බැක්ටීරියා ආසාදනයට ලක් වී ඇද්දැයි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපිට ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීම සඳහා පුතේ රෙසාසූරීන් පරීක්ෂාව කරන්න පුළුවන්. right? රිසාසිවරින් ටෙස්ට් එක කරන්න පුළුවන් පුතේ. ඒ වගේම කිරි රත් කිරීමේදී කැටි ගැසීම නිසා අපි කියනවා COB ටෙස්ට් එක කියලා. එහෙම නැත්නම් ක්ලොට්ටොන් බොයිලින් ටෙස්ට් කියලා. මොකද කරන්න පුළුවන්? කිරි රත් කිරීමේදී කැට ගැසීම මගින් පුතේ කිරි රත් කරනකොට ඇතිවන කැට ගැසීම මගින් අපිට තහවුරු කරගන්න පුළුවන් පුතේ. right? එහෙනම් අපි එකට කියනවා COB ටෙස්ට් එක කියලා. එහෙම නැත්නම් ක්ලොට්ටොන් බොයිලින් ටෙස්ට් කියලා. ඒකෙන් අපිට බැක්ටීරියා ආසාදනයට ලක් වී ඇද්දැයි පරීක්ෂා කරන්න පුළුවන්. කිරි බැක්ටීරියා ආසාදනයට ලක් වෙලා තියෙනවද කියන එක පරීක්ෂා කරන්න පුළුවන්. මේ ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීම සඳහා ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීම සඳහා දරුවනේ ආසාදනලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීම සඳහා පුතේ මේ රිසාසිවරින් ටෙස්ට් එක සිදු කරනවා. රිසාසිවරින් ටෙස්ට් එක සිදු කරනවා. රිසාසිවරින් ටෙස්ට් එක. ඇල්කොහොල් පරීක්ෂාව. ඒකත් අපි කරා. මේ පරීක්ෂාවෙන් කිරිවල කොලස්ට්‍රෝම් මිශ්‍ර වීම හෝ ලවණ සාන්ද්‍රණයේ වැඩි වූ බුරුළු ප්‍රදාහයට ලක් වී ඇති දිනකගේ කිරිදැයි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඇල්කොහොල් පරීක්ෂාවෙන් කිරිවලට කොලෙස්ට්‍රෝම් මිශ්‍ර වී හෝ බැරි වෙලා කොලෙස්ට්‍රෝම් මිශ්‍ර වෙන්න පුළුවන් මැස්ටයිටිස් වගේ රෝගී තත්ත්වයක් තිබ්බොත් දිනකට right බුරුළු ප්‍රදාහය වගේ රෝගී තත්ත්වයක් තිබ්බොත් මේ පරීක්ෂාවෙන් කිරිවලට කොලෙස්ට්‍රම් මිශ්‍ර වී හෝ ලවණ සාන්ද්‍රණයේ වැඩි අමින මෙතනයි පුතේ බුරුළු ප්‍රදාහය ගැන කතා කරන්නේ right මෙතනදී බුරුළු ප්‍රදාහය කතා කරන්නේ මෙතනදී බලන්න මෙම පරීක්ෂාවෙන් කිරිවලට කොලෙස්ට්‍රෝම් මිශ්‍ර වෙලා හරි කොලෙස්ට්‍රෝම් මුල් කිරි අපි කියලා තියෙන මේ ගැන අර මවගෙන් දැන් මිනිස් සමාජයේ නම් මවගෙන් එන මුල්ම කිරි මුල් පැය තුල පැය භාගය තුල කිරි දෙන්න කියන්නේ ඒ කොලෙස්ට්‍රෝම් සහිත කිරි අපි කියනවනේ ඊටාම මේ ප්‍රතිශක්තිකරණයේ සහිතයි කියලා මෙතනදී කිරි වලට කොලෙස්ට්‍රෝල් මිශ්‍ර වෙලා හරියන්නේ එතකොට එහෙනම් මේ පරීක්ෂාවෙන් කිරිවල කොලෙස්ට්‍රෝල් මිශ්‍ර වී හෝ ලවණ සාන්ද්‍රණයේ වැඩි බුරුළු ප්‍රදාහයට ලක් වී ඇති දිනකගේ අන්න බුරුළු ප්‍රදාහයට ලක් වුණොත් දෙනක් මේ කිරිවල ලවණ සාන්ද්‍රණයේ වැඩි වෙනවා එහෙනම් මේ පරීක්ෂාවෙන් කිරිවලට කොලෙස්ට්‍රෝල් මිශ්‍ර වී හෝ ලවණ සාන්ද්‍රණයේ වැඩි බුරුළු ප්‍රදාහයට ලක් වී ඇති දිනකගේ හරිද ලවණ සාන්ද්‍රණයේ වැඩි බුරුළු ප්‍රදාහයකට ලක් වෙලා තියෙන දෙනකගේ කිරිදැයි පරීක්ෂා කරන්න පුළුවන් ඇල්කොහොල් ටෙස්ට් එක මගින් right හරි නැවුම් කිරි සඳහා ප්‍රමාණාත්මක පරීක්ෂා හරි quantitative ටෙස්ට් එකක් අන්න fresh milk වලට සිදු කරන ප්‍රමාණාත්මක ටෙස්ට් එකක් ඒ වගේම අපි කතා කරන්නේ ප්‍රමාණාත්මක ටෙස්ට් එකක් කිරිවල විශිෂ්ට ගුරුත්වය වැනීම පුතේ මේකෙදි මතකද කිරිවල විශිෂ්ට ගුරුත්වය ලැක්ටෝමීටර පරීක්ෂාව නම් මගින් තමයි කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම තමයි පුතේ මේ නැවුම් කිරි සඳහා ප්‍රමාණාත්මක පරීක්ෂාවක් අපි කියනවා quantitative ටෙස්ට් එකක් විදිහට කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම ගන්න පුළුවන් කිරිවල විශිෂ්ට ගුරුත්වය ලැක්ටෝමීටර පරීක්ෂාව නමින් අපි හඳුන්වන්නේ සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය ඔන්න මතක තියාගන්න මෙන්න මේ ආගේ විභාගෙට ලියන්න අනිවාර්යයෙන්ම 1.02.8ත් 1.03.3ත් අතර මිලිලීටරයට ග්‍රෑම් වෙනවා. මෙන්න මේක ලියන්න මේ සම්මත නිවැරදි අගේ මේ අගේ ලියන්න. හරි මොකද්ද මේ? සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය කීයද? 1.02.8 සිට හරිය මිලිලීටරයට ග්‍රෑම් මිලිලීටර එකකට ග්‍රෑම් මිලිලීටරයකට ග්‍රෑම් හරිද 1.02.8 ඉඳන් 1.03 දක්වා මිලිලීටරයට ග්‍රෑම් 1.02.8 ඉඳන් 1.02.8 ඉඳන් හරිද සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය ගත්තාම දුවේ දරුවනේ 1.02.8 ඉඳන් 1.03 දක්වා අගයක් ගන්නවා මිලිලීටරයට ග්‍රෑම් වලින් ඒක සඳහන් වෙන්නේ පුතේ. කිරිවලට ජලය එකතු කරලා තියෙනකොට මේ අගේ අඩු වෙනවා සහ ඝන ද්‍රව්‍ය එකතු කර විට මේ අගේ වැඩි වෙනවා.
කිරිවලට ජලය එකතු කරලා තියෙනකොට මේ විශිෂ්ට ගුරුත්වයේ අගය අඩු වෙනවා පුතේ. කිරිවලට ජලය එකතු කරලා ඇති විට මේ අගේ අඩු වන අතර හරිද ඝන ද්‍රව්‍ය එකතු කර ඇති විට මේ අගේ වැඩි වෙයි. ඝන ද්‍රව්‍ය එකතු කරලා තිනකොට මේ අගේ වැඩි වෙනවා. රයිට් ඝන ද්‍රව්‍ය එකතු කරලා තිනකොට මේ අගේ වැඩි වෙනවා. කිරිවල මේද ප්‍රතිශතය නිර්ණය කිරීම. අන්න කිරිවල මුළු ඝන ද්‍රව්‍ය total solid ප්‍රතිශතය හා මේද නොවන ඝන ද්‍රව්‍ය solid non fat SNF ප්‍රතිශතය නිර්ණය කිරීම. කිරිවල මේද ප්‍රතිශතය නිර්ණය කිරීම යටතේ කිරිවල මුළු ඝන ද්‍රව්‍ය total solid TS ප්‍රතිශතය හා මේද නොවන ඝන ප්‍රතිශතය solid non fat SNF ප්‍රතිශතය නිර්ණය කිරීම. හරිද? කිරිවල මිල තීරණය කිරීම පිණිස මේ පරීක්ෂාව සිදු කරනු. කිරිවල මිල පරීක්ෂා කිරීම සඳහා මේ පරීක්ෂාව සිදු කරනු. කිරිවල ආම්ලිකතාවය පරීක්ෂා කිරීම අපි මේක කලින් ඉගෙන තියෙනවා. ඒකමයි ඒක බලන්න පොඩ්ඩක් විස්තරයක් කියන්නේ. කිරිවලට දිය වී ඇති සිට්‍රේට් ෆොස්ෆටේට් CO2 නිසා ඇතිවන ආම්ලිකතාවය හෙවත් ස්වභාවික ආම්ලිකතාවය හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වර්ධනය වන ආම්ලිකතාවය මෙම පරීක්ෂණයෙන් මැනගන්න පුළුවන්. බලන්නකෝ කිරිවල ආම්ලිකතාව පරීක්ෂා කිරීමේ පරීක්ෂණයෙන් මොනවද කරගන්න පුළුවන්? කිරිවල දිය වෙලා තියෙන සිට්‍රේට් ඒ වගේම ෆොස්ෆටේට් සහ CO2 කාබන් ඩයොක්සයිඩ් නිසා පුතේ ඇතිවන ආම්ලිකතාවයේ හෙවත් ස්වභාවික ආම්ලිකතාවය හරිද හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වර්ධනය වන ආම්ලිකතාවය මෙම පරීක්ෂණයෙන් මැනගන්න පුළුවන්. මේ පරීක්ෂණයෙන් මැනගන්න පුළුවන්. රයිට්. ඊට ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමට පහත පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. මේ විවිධ ආකාරයෙන් අපමිශ්‍රණය වූ විවිධ ද්‍රව්‍ය එකතු වෙලා තියෙන කිරි ගැන කතා කරන්නේ. ඒකයි රයිට් මතක තියාගන්න. ඉහත ප්‍රධාන පරිරක්ෂණ වලට අමතරව අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමට පහත පරීක්ෂණත් සිදු කරන්න ඕනේ. අපවිත්‍රෝ කිරි හඳුනා ගන්න. මේ තියෙන ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව පුතේ කිරිවලට අපමිශ්‍රණය වෙලා තියෙනවා නම් වෙනත් ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා නම් අපිට මේ ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමට සිදු කරන්න පුළුවන් පරීක්ෂණ ටිකක් තියෙනවා. එකක් සීනි අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාව. සීනි අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාව අංක 2. පිස්ටේ ස්ටාර්ච් අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පහසුව අංක 3. ලුණු අපමිශ්‍රණය වූ හඳුනා ගැනීමේ පහසුව අංක 4. ගොවීන්ගෙන් එකතු කරන කිරියාසිත නිෂ්පාදන සඳහා යොමු කරන තෙක් කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමෙන් ගුණාත්මක භාවය රැක ගැනීම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විසින් සිදු කරන්න ඕනේ. හරි. ගොවීන්ගෙන් මේ එකතු කර ගන්න ලද කිරි හරිද? කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොමු කරන තෙක් මේ කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම වගේම ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විසින් සිදු කළ යුතුයි. රයිට්. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විසින් සිදු කරන්න ඕනේ. එහෙනම් ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව තමයි පුතේ මේ අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගන්න පරීක්ෂණ කරේ. සීනි අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාව. කිරි වලට සීනි අපමිශ්‍රණය තියෙන අවස්ථාව. පිෂ්ඨය අපමිශ්‍රණය හඳුනා ගැනීමේ පරීක්ෂාව. ස්ටාර්ච් පිෂ්ඨය අපමිශ්‍රණය හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒ වගේම ලුණු අපමිශ්‍රණය හඳුනා ගැනීමේ පරීක්ෂාව. ගොවීන්ගෙන් එකතු කරන කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා රයිට් නිෂ්පාදන සඳහා යොමු කරන තේ කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම මෙන්ම ගුණාත්මක භාවය රැක ගැනීමට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විසින් සිදු කළ යුතුයි. මේ ගුණාත්මක භාව රැක ගැනීම පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විසින් සිදු කළ යුතුයි. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. ඔබට මේක කියනකොට මතක් වෙනවා ඇත්තේ අපේ පළවෙනි එකකේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු පැහැදිලි කරන්න. රචනා ප්‍රශ්නයක් විදිහට එක වසරක අහලා තිබ්බ දරුවනේ ඒක. රයිට්. හරි. හරි. එහෙනම් අපි ඒකට යනවා.
එකතු කිරීමේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. ඔබට මතක නම් අපි අර කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කිව්වනේ. ඉතින් මේකෙත් බලමු. පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සේදීම් කටයුතු කරන්න තියෙනවා. මහා මාර්ග පහසුකම් තියෙන්න ඕනේ. යටිතල පහසුකම් තියෙන්න ඕනේ. යෑම් මේම් කරන්න. කිරි ප්‍රවාහන රථවලට ළඟා වීමට හැකියාව තියෙන්න ඕනේ. හොඳින් ජලය බැස යන ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. දුහිලි වලින් බාධා නොවන ස්ථානයක් වීම. විදුලි පහසුකම් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු යටතේ පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මාර්ග පහසුකම් සහිත වෙන්න ඕනේ. කිරි ප්‍රවාහන රථවලට ළඟා වීම හොඳින් ජලයේ බැස යන ස්ථානයක් වෙන්න ඕනේ. දුහිවිලි වලින් බාධා නොවන ස්ථානයක් වීම විදුලි පහසුකම් ලබාගත හැකි ස්ථානයක් වෙන්න ඕනේ. විදුලි පහසුකම් ලබාගත හැකි ස්ථානයක් වෙන්න ඕනේ. හරි. ඒ වගේම පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ වලට අදාළ උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්යයි පුතේ. මතක තියාගන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක හරියද කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ සිදු වෙනවා. මේ පරීක්ෂණ වලට අදාළ උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්යයි. ඇතුළත් පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්යයි. කිරි අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරන තෙක් පරිරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා තත්ත්ව තිබීම වැදගත් වන අතර ප්‍රධාන වශයෙන් කිරි ශීත කිරීම සඳහා අවශ්‍ය උපකරණයක් තිබිය යුතුයි. එහෙනම් කිරි අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරන තෙක් පුතේ පරිරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා තත්ත්ව තිබීම වැදගත් පුතේ. ප්‍රධාන වශයෙන් කිරි ශීත කිරීම සඳහා අවශ්‍ය උපකරණ තිබිය යුතුයි. right? කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ උපකරණ පිරිසුදු කිරීමේ යන්ත්‍රයක් තියෙන්න ඕනේ පුතේ. වැදගත් පැවතීම් වැදගත්. ඒ අතර වර්තමානයේ භාවිතා වන පිරිසුදු කිරීමේ clean in place යාන්ත්‍රණය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ උපකරණ පිරිසුදු කිරීමේ යන්ත්‍රයක් පැවතීම වැදගත් වන අතර වර්තමානයේ භාවිතා වන පිරිසුදු කිරීමේ clean in place යාන්ත්‍රණය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ඉඳලා ඒවා අදාළ කර්මාන්ත ශාලා වෙත යැවෙන කිරි ආසිත නිෂ්පාදනයට පෙර කිරි සකස් කිරීම සිදු කරන්න ඕනේ පුතේ. මතක තියාගන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ඉඳලා පුතේ මතක තියාගන්න පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ඉඳලා අදාළ කර්මාන්ත ශාලා තුලට අදාළ කර්මාන්ත ශාලා වෙතට යැවෙන කිරි හරිද කිරි ආසිත නිෂ්පාදනයට පෙර සකස් කිරීම සිදු කළ යුතුයි. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල පුතේ අදාළ කර්මාන්ත ශාලා වෙත යැවෙන කිරි හරිද මේ ආශ්‍රිත කිරි ආශ්‍රිත නිෂ්පාදනයට පෙර කිරි සකස් කිරීම සිදු කරන්න ඕනේ. ඒකෙදි භාවිතා වන පොදු තාක්ෂණික ශිල්ප ක්‍රම තමයි පුතේ එකක් කිරි පිරිසුදු කිරීම. මේකෙදි ගොවියාගේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වා කිරි ගෙනීමේදී ගොවියාගේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වා කිරි ගෙන එනකොට පුතේ විශේෂිත දැලක් භාවිතා කරලා කිහිපවරක් කිරි පෙරා ගැනීම සිදු කරන්න ඕනේ. හරිද පුතේ? කිරි පිරිසුදු කිරීම. මේකෙදි ගොවියාගේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වා කිරි අරගෙන එනකොට පුතේ විශේෂිත දැලක් භාවිතා කරලා කිහිපවරක් කිරි පෙරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ප්‍රමිතිකරණය. කිරි ප්‍රමිතිකරණයේදී එක් නිෂ්පාදනයේ අවශ්‍යතාවය අනුව මේද ප්‍රමාණය සකස් කෙරෙනවා.
කිරිවල මේද වෙන් කිරීම මේ සඳහා ක්‍රීම් සෙපරේටර් භාවිතා කර මේදේ වෙන් කරයි. කිරි සමජාතීයකරණය කිරිවල මේදේ පවතින්නේ ගෝලිකා ආකාරයට දරුවනේ අපි කලිනුත් කියලා තියෙනවා. ඒ වගේම මෙම මේද ගෝලිකා බව වටා ප්‍රෝටීන් අධිශෝෂණය වෙලා තෛලෝද විදියට පත් වෙලා තියෙනවා. එමුල්ෂන් කිරි සමජාතීයකරණයේ එක් ප්‍රමාණයේ මේද ගෝලිකා හරිද එක් ප්‍රමාණයේ මොයද ගෝලිකා එක ප්‍රමාණයේ කුඩා මේද ගෝලිකා බවට පත් වේ. එම නිසා කිරි ගබඩා කිරීමේදී මේදේ වෙන්වීමෙන් වළකි. මෙලෙස සකසාගත් කිරි විවිධ නිෂ්පාදන සඳහා පසු යොමු කෙරේ. මේ විදිහට සදාගත්ත කිරි විවිධ නිෂ්පාදන සඳහා පසු යොමු කරනවා පුතේ. එහෙනම් කිරි සමජාතීයකරණය කියන්නේ පුතේ කිරිවල මේදේ පවතින්නේ ගෝලිකා ආකාරයට. කිරිවල මේදේ පවතින ගෝලිකා ආකාරයේ පුතේ මේ මේද ගෝලිකා වටා ප්‍රෝටීන් අධිශෝෂණය වී තෛලෝද එමුල්ෂන් බවට පත් වෙලා තියෙනවා. මේද ගෝලිකා වටා හරි ප්‍රෝටීන් අධිශෝෂණය වෙලා තෛලෝද බවට පත් වෙලා තියෙනවා. කිරි සමජාතීයකරණයෙන් එක් ප්‍රමාණයේ මේද ගෝලිකා හා එම ප්‍රමාණයේ කුඩා මේද ගෝලිකා බවට පත් වෙනවා. ඒ නිසා කිරි ගබඩා කිරීමේදී මේදේ වෙන්වීමෙන් වළකිනවා පුතේ. මේ විදිහට හදාගත්ත කිරි විවිධ නිෂ්පාදන සඳහා පසුව යොමු කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ. විශේෂයෙන්ම මේ 8 වෙනි ඒකකයේ දෙවන කොටස මගින් අපි දුවා පුතාලත් එක්ක කතා කරේ මේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව ගැනයි දුවේ පුතේ කතා කරේ. විශේෂයෙන්ම කතා කරා දුවේ පුතේ මේ කිරිවල සංයුතිය කෙරෙහි පුතේ. කියන්නේ කිරිවල කන්ටෙන්ට් එක කිරිවල අන්තර්ගතය කෙරෙහි විශේෂයෙන්ම පුතේ අපි බලපානවා කිව්වා. විශේෂයෙන්ම බලපානවා කියලා කිව්වා දුවේ පුතේ මේ සතාගේ ප්‍රවේණික සාධක සහ පාරිසරික තත්ත්ව පුතේ. ප්‍රවේණික සාධක විදියට සත්ත්ව විශේෂය සහ සත්ත්ව වර්ගයේ අනුව මේ සංයුතිය බලපානවා කියලා පුතේ. ඒ අනුව කිරිවල සංයුතිය කෙරෙහි මේ පාරිසරික සාධක බලපානවා කියලා කතා කරලා අපි අවසන් කරා දරුවනේ. අවසන් වශයෙන් මේ ඒකක යටතේ 8 වන ඒකකයේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ දෙවන කොටසේ පුතේ අවසන් වශයෙන් අපි කතා කරේ විශේෂයෙන්ම කිරිවල ගුණාත්මක භාවය සඳහා සිදු කරන පරීක්ෂණ ගැන කතා කරා පුතේ. කිරිවල ගුණාත්මක භාවය සඳහා සිදු කරන පරීක්ෂණ ගැනයි දුවේ පුතේ අපි අවසන් වශයෙන් දුල පුතාලත් එක්ක කතා කරේ. එහිදී විශේෂයෙන්ම වැදගත් කිරිවල මිල තීරණය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණ වගේම මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ගැන කතා කරා පුතේ. මේ විශේෂයෙන්ම කර්මාන්ත ශාලා සඳහා කිරි රැගෙන යනතුරු මේ කිරි ගබඩා කරලා තියන්නේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලයි පුතේ. ඉතින් මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ගත්තාම අපි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු ගැන කතා කරා පුතේ. විශේෂයෙන්ම සාර්ථකව මේ 8 වෙනි පාඩමේ 3 වෙනි කොටස දුලපතාත් එක්ක අපිට සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් වුණා. දෙවනි කොටස සමායන දරුවනේ 8 වෙනි එකකේ දෙවන කොටස අපි අවසන් කරේ. අපි බලාපොරොත්තු වුණා දුලපතාලත් එක්ක ඊළඟ කොටසෙන් 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයට අදාළ එම ඒකකේ 3 වෙනි කොටස දුලපතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි.